අද 2022 වසරේ අප්‍රේල් මස 8 වන සිකුරාදා නව වසන්තය මෝදුවන සුන්දර බක්මහේ අරුණලු අතරින් උද්‍යෝගිමත්ව ඔබ හමුවටෙන අපි සත් මාධ්‍ය කලාවක සොඳුරු වෝනින්තර සොයා යන මහත්වරුන්ගේ දේශයේ මාධ්‍ය සිංහනාදය විසින් ශ්‍රවණ අවකාශය වෙත සාඩම්බරයෙන් මුදාහරින මහත්වරුන්ගේ අඩහෝරාව රේඩියෝ කිංස්වුඩ්. කාලයකට කොවිඩ් වසංගතය අඩු වෙනවා. කාලයකට නැවත දරුණු වෙනවා. ඉතින් මේ විචලනයන් අස්සේ අපිට විවිධ ගැටලුවලට මුහුණ පාන්නට වෙලා තියෙනවා. නව සාමාන්‍යකරණය ආරම්භ වෙලා තිබුණත් තවමත් එල්ල වෙන අහිතකර බලපෑමේ අඩුවක් නම් නැහැ. ඉතින් පවතින COVID-19 වසංගත තත්ත්වය සෑම අංශයකටම ඒ විදිහට බලපා තිබේදී ඇතිවන අභියෝග ජයගනිමින් භෞතිකව මෙන්ම මාර්ගගත ආකාරයෙන් ඔයාලත් එක්ක තොරතුරු බෙදා ගන්නට අපි සමත් වෙලා තියෙනවා. ඒ පිළිබඳ අපිට ඇත්තේ නිහතමානී ආඩම්බරයක්. ඔව්. ඒ ආඩම්බරයත් සමගින් වැඩසටහන පටන් ගන්නට පෙර මතක් කළ යුතු විශේෂ කරුණක් තියෙනවා. මේ වෙන විටත් අප ජීවත් වෙන්නේ COVID-19 මාරයා සැරිසරන සමාජය තුළ. කොයි වෙලේ කාට කොයි විදිහට කොහොම මේ වසංගතය බෝ වේවිද, මේ වසංගතේ කවදා අවසන් වේවිද කියන්න අපි කවුරුත් දන්නේ නැහැ. ඒ වගේම මේ උදා වෙන්නේ සුන්දර වසන්ත කාලය වගේම ලංකාවේ ප්‍රබලතම උත්සව සමයන්ගෙන් එකක්. ඉතින් මේ පවතින වාතාවරණයේ හමුවේ අපේ ආරක්ෂාව සලසා ගැනීම අපේ යුතුයකමක් මෙන්ම වගකීමක්ද වෙනවා. නිවැරදි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ආරක්ෂිතව කටයුතු කරන්න අපි වග බලා ගන්න ඕන. දැන් එළඹිලා තියෙන්නේ ලාංකීය වැසියන්ගේ උත්සව සමය. හිරු දෙවියන් මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වෙන වසන්ත සමය තමයි දැන් එළඹිලා තියෙන්නේ. ඉතින් ලංකාවාසී සිංහල ජාතිකයන් වගේම හින්දු ජාතිකයන් එකට එකතු වෙලා සහජීවනයෙන් යුතුව සමරන අලුත් අවුරුදු සමය ටිකින් ටික අපි අතරට එනවා වුණත් පවතින ගෝලීය වසංගත තත්ත්වය පිළිබඳ අමතක කරන එක හොඳ නැහැ. කොයි විදිහේ විනෝදයක් විවේකයක් ලබන්න හිටියත් පවතින ගෝලීය වසංගත තත්ත්වයෙන් ආරක්ෂා වෙන්න ගන්න ඕනේ ක්‍රියාමාර්ග අනුගමනය කරන එක අනිවාර්ය වෙනවා. අවුරුදු 2කටත් වැඩි කාලයක් COVID-19 වසංගතයත් එක්ක ගෙවපු අපි හැමදෙනාටම දැන් ඒ පිළිබඳව හොඳ පුළුල් අවබෝධයක් තියෙනවා. ඒ නිසා තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන එක අපි හැමෝගෙම වගකීමක් වෙනවා. නාඩන් පුංචි හිරමනේ ඇවිදින් ඔන්න වසන්තේ. නාඩන් පුංචි හිරමනේ ඇවිදින් ඔන්න වසන්තේ. මේ රුණු කරේ පොල් වතු බොමා මට පාඩගම් පබලු අරගෙන පොල් මල් පිපිලා දොරකඩ අර බල පල්ලා. පොල් මල් පිපිලා දොරකඩ අර බල පල්ලා. පදයට පංචි කිරි කවදිහි නැහෙන දවස ඇවිල්ලා. කහට පුතු කකා හමලන කටින් වාරමක් කියන්න
ගන්න දත මැද පල්ලා දත මැද පල්ලා කදිරන් පුංචි ඉනට සීල අරන් එයිද කොබෙයෝ රංචා ගොඩ කවිසී පද කන්දීලා මල්යානට වඩින්න දෙයෝ වඩින්න දෙයෝ නාඩන් පුංචි හිරමනේ ඇවිදින් ඔන්න වසාන්ගේ නාඩන් පුංචි හිරමනේ ඇවිදින් ඔන්න වසාන්තේ මේ රුණු කරේ පොල් වතු බොම මට පාඩගම් පබලු අරගෙන පොල් මල් පිපිලා දොරකඩ අර බලපල්ලා 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 පොල් මල් පිපිලා දොරකඩ දැන් එළබෙලා තියෙන්නේ වසන්ත සමය. ගහකොළ මල් පලින් බර වෙලා කොහොහඬ රැව් පිළි රැව් දෙන අස්වනු කපලා ගොවි ගෙවිලියන් සතුටින් කල් ගෙවන නෑදෑ හිතමිතුරන් එකට එකතු වෙන කාලයක් තමයි මේ. ඉතින් හෙළ සංස්කෘතියේ මුදුන් මල්කඩ වගේ වෙන උත්සවයක් තමයි සිංහල හින්දු අලුත් අවුරුද්ද කියන්නේ. ඉතින් අද ඉඳන් හරියටම දින 6කින් එළඹෙන්නේ සිංහල හින්දු නව වසර. ඉතින් අද අපේ රේඩියෝ කිංසු ශ්‍රවණාවකාශයේ ගුවන් කාලය වෙන්නේ සිංහල හින්දු අවුරුද්ද උදා වෙන මේ වසන්ත සමය පිළිබඳ කතා කරන්න. හෙළ සිරිතට මුල් තැන දෙමින් අනාදිමත් කාලයක ඉඳන් ලාංකීයන් වන අපි ප්‍රෞඩත්වයෙන් සමරන හෙළයේ මහා සංස්කෘතික මෞලිමංගල්‍ය තමයි සිංහල හින්දු අලුත් අවුරුද්ද කියන්නේ. දින ගණනාවක් පුරාවට පැවැත්වෙන චාරිත්‍රාංග බොහෝමයක් කැටිකරගත්ත සිංහල හින්දු නවවසරේ සුබ මුහුර්තයෙන් සිදු කරන නැකත් කියන්නේ විශේෂ තැනක් ගන්න අංගයක්. ඉතින් අද අපේ ශ්‍රවණාවකාශයේ මුල් භාගය වෙන්නවන්නේ අවුරුදු නැකත් සහ සිරිත් විරිත් ගැන ආවර්ජනය කරන්න. අලුත් අවුරුද්ධ වෙනුවෙන් සිදු කරන පළවෙනි සිරිත තමයි නව සඳ වැලීම. ඊට පස්සේ උදා වෙන්නේ පරණ අවුරුද්දට ස්නානය කිරීම. පරණ අවුරුද්දේ සියලුම නරක දේවල් ඉවත් වෙලා පිරිසිදු වෙලා නව අවුරුද්දට පියමනින අරමුණින් ඒ විදිහට පරණ අවුරුද්දට ස්නානය සිද්ධ කරනවා. මේ චාරිත්‍ර දෙකම කරන්නේ අලුත් අවුරුදු මුහුර්තයට දිනයකට හෝ දෙකකට කලින්. අලුත් අවුරුදු දිනය උදාවෙන්න පළමු මුහුර්තය වන්නේ පුණ්‍ය කාලය. මේ කාලය තුළ කිසිදු නැකතක් හෝ මුහුර්තයක් නොයදෙන බවට විශ්වාස කරනවා. ඉතින් මේ කාලය ඇතුළතදී පුණ්‍ය කටයුතුවල නිරතවමින් තිරුවනේ ආරක්ෂාව සලසා ගන්නට කටයුතු කරනවා. සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වන නව වසරේ පළමු නැකත ලෙස යෙදෙන්නේ අලුත් අවුරුදු උදාව. සිංහල නව වසරක සමාරම්භය එයින් සනිටුහන් වෙනවා. සිංහල නව වසර උදාවෙන් පසු ප්‍රධාන නැකත් දෙකක් අපට දක්නට ලැබෙනවා. ඒවායින් පළමු නැකත වන්නේ ලිප ගිනි මෙලවීම. පරණ අවුරුද්දේදී නිවාදමූ ලිප නව වසරේදී ගෙදර මූලිකාව වන මවගේ ප්‍රධානක් වෙන්ඩල් බනවා. නැව් මුට්ටියක කිරි ඉතිරවීමෙන් නිවසට සෞභාග්‍යවෙන්ම සශ්‍රීකත්වය ප්‍රාර්ථනා කරනවා. මෙහිදී කිරිබතක් මෙන්ම වෙනත් කැවිලි වර්ගයක් සාදා ගන්නවා. ලිපකිනි මෙලවීමේ නැකතට පසුව වෙන්නේ නව වස්සරට වැඩැල්ලීම ගනුදනු කිරීම සහ ආහාර අනුභවයට අදාළ නැකතයි. පවුලේ සියලු දෙනා ඉතා උද්‍යෝගිමත් අන්දමින් මෙම නැකත සඳහා සහභාගී වෙනවා. අලුත් අවුරුදු දිනයේ යෙදෙන ප්‍රධාන මූර්තයන් මෙම නැකත් මාලාවෙන් අවසන් වෙනවා.
නැවතත් නැකත් උදාවීමක් සිදුවෙන්නේ දින 2කට හෝ 3කට පමණ පසුවයි. ඒ හිසතෙල් ගෑමේ නැකතයි. නව වසරේ සියලු කටයුතු නිරෝගිමත් අන්දමින් සාර්ථකව සිදු කර ගැනීම සඳහා අවශ්‍ය සෞඛ්‍ය සම්පන්න භාවය ඇති කර ගැනීම සංකේතවත් කරමින් සිදු කරන ඖෂධීය තෙල් හිස ගල්වා ස්නානය කිරීම මෙම නැකතේදී සිදුවෙනවා. මේ සියලු කටයුතු වලින් පසු නෑගම් යාම සහ රැකිරක්ෂා සඳහා පිටත් යාම යන නැකත් එළඹෙනවා. නව අවුරුදු උදාව සමග බැඳෙන ප්‍රධාන නැකත් මේ ආකාරයෙන් දැක ගන්නට පුළුවන්. මීට අමතරව හෙළ සම්ප්‍රදාය සමග පැමිණ නැකත් රාශියක් දක්නට ලැබෙනවා. එවන් එක් නැකතක් තමයි කුණුමුත්තා පිදීම. මේ ආකාරයෙන් නව අවුරුදු නැකත් සහ මුහුර්තය පිළිබඳ සැකෙවින් දැක ගන්නට පුළුවන්. නව අවුරුදු ඇති උසිරු සලඹ මහද නද දෙනා සුබ සිහිනේ ආවේ නව අවුරුදු ඇති උසිරු සලඹ මහද නද දෙනා නව අවුරුදු ඇදී උසිරු සලඹ මහද නද දෙනා සුබ සිහිනේ ආවේ නව අවුරුදු ඇදී උසිරු සලඹ මහද නද දෙනා හදේ වැජෙන්නේ වසරේ ආශා තනිනු සීමා අනුවේ සුවේ දැනෙන්නේ සිනා උදාවේ වසර නිමාවේ කෝල්මලේ අපහාදුර සරණ දැල්ලේ ගලා දැසේ ගයා ගීතේ අවුරුදු සිරි දෙහද අරාතනා කෙරෙල්ලේ නව අවුරුදු ඇදී උසිරු සලඹ මහද නද දෙනා සුබ සිහිනේ ආදී නව අවුරුදු ඇදී උසිරු සලඹ මහද නද දෙනා සිංහල හින්දු අලුත් අවුරුදු කාලය එළඹෙනවත් එක්කම
ලොක්පොඩි හැම දෙනාටම මතක් වෙන අංගයක් තමයි මේ අවුරුදු ක්‍රීඩා කියන්නේ. අලුත් අවුරුද්දට ගෙදර හැමෝම ගමේ හැමෝම එකතු වෙලා සතුටින් අවුරුදු කෙලිසෙල්ලම් වල නිරත වෙනවා. ඉතින් මේ අවුරුදු ජන ක්‍රීඩා ගැන කතා කරනකොට අපිට පැහැදිලි කොටස් දෙකකට අවුරුදු කෙලිසෙල්ලම් වෙන් කරලා දක්වන්න පුළුවන්. පළවෙනි කොටසට අයිති වෙන්නේ ගත වෙහෙසලා කරන අවුරුදු ක්‍රීඩා. ක්‍රියාශීලී කාර්යශූර වගේම ශක්ති සම්පන්න අය වෙනුවෙන් ශරීරය වෙහෙසලා විනෝද වෙන්න පුළුවන් අවුරුදු ක්‍රීඩා තියෙනවා. උදාහරණ විදිහට කොට්ට පොර ගැසීම, ජල ක්‍රීඩා, පොරපොල් ගැසීම, අංකෙලිය, ඉස්සන ගහේ නැගීම වගේ ජන ක්‍රීඩා දක්වන්න පුළුවන්. ඒ වගේම ගත වෙහෙසන්නේ නැතුව හිත වෙහෙසලා කරන්න ජන ක්‍රීඩා කොටසකුත් තියෙනවා. ඒවා අයිති වෙන්නේ දෙවැනි කොටසට. ඒ වගේ ජන ක්‍රීඩා වලට උදාහරණ විදිහට පංචකෙලිය, ඔලිද කෙලිය වගේ අවුරුදු ක්‍රීඩා දක්වන්න පුළුවන්. අතීතයේ ඉඳන් පැවතගෙන ආපු ජන ක්‍රීඩා වගේම මෑතකදී අපි අතරට එකතු වුණු විනෝද ක්‍රීඩාත් මේ අවුරුදු කාලයේදී විනෝද වෙන්න පාවිච්චි කරනවා. එදා ඉඳන් පැවතගෙන ආපු පංචකෙලිය, පොරපොල් ගැසීම, අංකෙලිය, මේවර කෙලිය, ඔන්චිලි පැදීම, රබන් ගැස්සීම, ඔලිඳ කෙලිය, කැට ගැස්සීම වගේ අවුරුදු ක්‍රීඩා වගේම මෑත කාලීනව අපි අතරට එකතු වුණු කොට්ට පොර ගැස්සීම, ලිස්සන ගහේ නැගීම, අලියට ඇහැ තැබීම, කනාමුට්ටි බිඳීම, බනිස් කෑම වගේ විනෝදාත්මක ක්‍රීඩාත් අවුරුදු කාලයට පවත්වනවා. දැන් වෙතිනම් සම්ප්‍රදායික අවුරුදු කෙලිසෙල්ලම් වලට වඩා විනෝදාත්මක අවුරුදු තරඟවලට වැඩි නැඹුරුතාවයක් තියෙනවා කියලා පෙන්වනවා. කොහොම වුණත් අලුත් අවුරුද්ද එක්ක බැඳිලා තියෙන අපේ සම්ප්‍රදාය රැකගෙන අපේ අවුරුදු කෙලිසෙල්ලම් ගැන ඉගෙන ගන්න එක වගේම ඒ ක්‍රීඩාත් අපේ විනෝදය වැඩි කරගන්නට වැඩියෙන් එකතු කරගන්න එක අපේ වගකීමක් වගේම හෙළ සිරිත රැකගන්නට කරන උදව්වක්ද වෙනවා. අස්වැන්න නෙලාගත්ත වෙල්යායක් එහෙමත් නැත්නම් වැව්කාවුල්ලක් වගේ හිස් ඉඩකඩක චක්ගුඩු පනින්න පුළුවන්. මුලින්ම ක්‍රීඩා භූමියේ සීමා දෙකක් ලකුණු කරනවා. ඊට පස්සේ ඒ බිම හරි මැදින් කොටස් දෙකකට බෙදෙනවා. පස්සේ ඉන්න කට්ටිය අතරින් නායකයන් දෙදෙනෙක් තෝරා ගන්න ඕනේ. කාසියක් උඩ දාලා මුලින්ම සෙල්ලම් කරන කණ්ඩායම තෝරගන්නවා. ඊට පස්සේ එක් පිලක ක්‍රීඩකේ චව්කුඩු කියා අනෙක් පැත්තට ගිහින් ඒ පිළයට පහර දීලා තමන්ගේ පිලේ සීමාවට තුවගෙන එනවා. පහර කාපු කෙනා පරදිනවා. එයා සෙල්ලමෙන් ඉවත් වෙනවා. ඒ වගේම අනෙක් පිලේ පැත්තට චග්ගුඩු කියාගෙන ගිය කෙනා ඒක කියන එක නැවැත්තුවොත් එයත් පරදිනවා. ගුඩු කියන කෙනා ගුඩිඩා කියලා හඳුන්වනවා. ඒ වගේම ගොළුගුඩු පැනීම කියලා සෙල්ලමකුත් තියෙනවා. ඒකෙදි අනිත් පිලේ පැත්තට යන කෙනා කතා කළොත් පරදිනවා. සිංහල ජන සමාජයේ උත්සව අවස්ථාවන් එක්ක සම්බන්ධ රබන් ගැසීම කියන්නෙත් අවුරුදු කාලෙට ගමට සිරිය කැන්දෙන කාන්තාවන් එකතු වෙලා කරන ජන ක්‍රීඩාව. රබාන කියන සංගීත භාණ්ඩයේ එක්ක බැඳිලා තියෙන ජනප්‍රවාදත් බොහෝමයක් තියෙනවා. උදාහරණයක් විදිහට එක් ජනප්‍රවාදයක් කෙටියෙන් බලමු. ඊශ්වර දෙවියන් දැකපු සිහිනයකට අනුව රබාන නිර්මාණය කළා කියලත් ඒ නිර්මාණය සුවඳ සඳුන් ලීයෙන් හැදව්වා කියලත් එක් ජනප්‍රවාදයක කියවෙනවා. රබන් ගහන එක අවුරුදු ක්‍රීඩාව කියලා දැන් අපි දන්නවානේ. ඉතින් ඒ ක්‍රීඩාව කරන්නේ මෙහෙමයි. මේකට ඕන කරනවා බංකු රබානක්. මුලින්ම සරල විදිහේ වගේම තෝරාගන්න පහසු රබන් පදයකින් මුලපරනවා. ඊට පස්සේ ටිකෙන් ටික තෝරාගන්න අමාරු රබන් පද වෙතට යොමු වෙනවා. රබාන වටා නටා වගේම දෑතින් වගේම වැලමිටෙනුත් රබාන වාදනය කරමින් අතිදක්ෂ විදිහට ක්‍රීඩා කරන පිරිස් තාම අපි අතර ඉන්නවා. රබන් වයන්න පටන් ගන්නේ තෙරුවනට කවි කියලා. ඊට පස්සේ දෙවියන්ට රබන් පදයකින්ම ආරාධනා කරලා තරගෙ පටන් ගන්නවා. රබන් ගහන ආකාර 3ක් තියෙනවා. පළවෙනි එක තමයි රබන් සුරල් වයනා කියන්නේ. ඒකෙදි රබාන වටේට 6 දෙනෙක් වාඩි වෙලා ඉන්නවා. 3 දෙනෙක් රබාන වාදනය කරන අතරේ ඉතිරි 3 දෙනා ගහන පදයේ තාලයට අත්ලෙන් රංගනයේ ඉදිරිපත් කරනවා. දෙවනි ආකාරය තමයි අත්මාරු කිරීම කියන්නේ. රබාන ගහනකොට එකිනෙකාගේ අත්වලට ගසමින් රබාන වාදනය කරන එක තමයි මේකෙදි වෙන්නේ. ස්ත්‍රී පුරුෂ ભેදයක් නැතුව හැමෝම සම්බන්ධ වෙනවා මේ තරගෙට නම්. තුන්වෙනි ක්‍රමය තමයි තාලන් කියන්නේ.
මුලින් ගීතයක් ගායනා කරලා ඊට පස්සේ ඒක රබානෙන් වාදනය කරනවා. මුලදී ඉතින් ලයාන්විතව රබන් පදයකින් පටන් අරන් ටිකෙන් ටික තරඟකාරී බව වැඩි කරනවා. අන්තිම හරිය වෙද්දී ගීතය නැතුව වාදනය විතරක් සිද්ධ වෙනවා. හොඳ තරඟකාරී බවක් තියෙනවා මේ ක්‍රමයේ. එක කණ්ඩායමක් ගීතයේ පදේ ගායනා කරාම අනික් කණ්ඩායම් පදයට අනුරූප වාදනය ඉදිරිපත් කරනවා. වෙද්ද පුරා සුදුරෙද්ද වගේ යස ඉද්ද පනා මල් කැම් පිපිලා බැද්ද පුරා සූදුරෙද්ද වගේ යස ඉද්ද පනා මල් කැන් පිපිලා සද්දෙමුකෝ අවුරුද්ද හැවිල්ලාද සද්දෙමුකෝ අවුරුද්ද හැවිල්ලාද නැද්ද කනේයනි රොන් හැදිලා වැද්දට මල් වරුසාවක් වැලාද නිල්කොළ පිට ඒ මල් පොද ඉහිලාද වැද්දට මල් වරුසාවක් වැලාද නිල්කොළ පිට ඒ මල් පොද ඉහිලාද පාරවටේ ඇති සේරම ගස් සාරු සාර හැගයි ගෙඩි අට ගැනිලා කීටි කට ගෙනිලා පීර දිවුල් පාලු වීර ඉදිරියන වාරේ වගේ මේ පැණි පිරීලා වැද්දට පැණි වරුසාවක් වැලාද ගස්වල ගෙඩි පැණි වැස්සට තෙමිලාද වැද්දට පැණි වරුසාවක් වැලාද ගස්වල ගෙඩි පැණි වැස්සට තෙමිලාද සැලලිහිමි කුරුල්ලන් සීනු හඬින් රස ගී ගායලා රස ගී ගායලා දාන තනා කම් දාන කියා එලිමාන වටේ කැරකී නටලා වැද්දට ගී වරුසාවක් වැලාද දී පොද මේ කොට අස්සට පෙරිලාද වැද්දට ගී වරුසාවක් වැලාද දී පොද මේ කොට අස්සට පෙරිලාද ඉතින් මෙතෙක් වෙලා අලුත් අවුරුදු උත්සවය පිළිබඳ ඔබ සමග දැනුම තොරතුරු සහ ආකල්ප බෙදාගත් අපිට දැන් ඔබෙන් සමුගන්නට කාලය ඇවිල්ලා. පුරාඩ හෝරාවක් ඔබ සමග කාලය ගත කළ අපි සඳකිත් දුරංජන මෙසිත් කුඩාගම පසිඳුරන්න සෙරි මනුරරන් හොටිගේ සමගින් යංගන විජයරන්න. අද සිංහල පිටපත් රචනා කළේ යසංජිත් බණ්ඩාර.
සංස්කරණය සහ තාක්ෂණික සහාය යසංජිත් බණ්ඩාර සමගින් සඳකිද්දුලංජන. ගුවන් විදුලි ඉසව් කළමනාකරණය ඉසුරු වීරසිංහ. රේඩියෝ කිංස්වුඩ් වැඩසටහන අධ්‍යක්ෂණය යසංජිත් බණ්ඩාර. තවත් නැවුම් සතියක අඟහරුවාදා හිමිදිරි උදේ අරුණලු සමගින් ඔබ හමුවන බලාපොරොත්තුවෙන් අපි දැනට ඔබෙන් සමුගන්නවා. නැවත හමුවනතුරු ඔබ සැමට සෞඛ්‍යාරක්ෂිත මෙන්ම ජයග්‍රාහී කාලයක් වේවා. එමෙන්ම ලබන්නා වූ සිංහල හින්දු නවවසර සතුට සෞභාග්‍ය සපිරි සුබ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරනවා. අපි රේඩියෝ කිංස්වුඩ් ආයුබෝවන්.